ව්‍යවසායකයන් ලෙස මේ වගේ දරුණු ව්‍යසනයක් වසංගතයක් හමුවේ ඇති අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය අපි කොහොමද ඇති කරගන්නේ? කොහොමද ඔබතුමා මේ සම්බන්ධයෙන් මේ අපිට මේ අපේ සාකච්ඡාවට ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන්? හොඳයි. අයිබෝන් ඔබ හැමෝටම මහින්ද පෙරේරා මැතිතුමා ඇතුළු හැමෝටම බොහොම ස්තුතිපූර්වක වෙනවා මේ වගේ සත්කාරයක් අපේ ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සිද්ධ කිරීම සම්බන්ධයෙන් ඒක මහඟු දෙයක් ඔබතුමාලා කරන්නේ. ඉතින් ඒකට පොඩි විදියකින් හරි යම්කිසි විදිහකට සම්බන්ධ වෙන්න ලැබීම වාග්යක් වගේම සතුටක්. මොකද මට පුළුවන් විදිහකට යමකින් මට ඔබ හැමෝටම දෙන්න පුළුවන් නම් මට පුළුවන් විදිහ දෙයක්. ඉතින් ඒක මටත් සතුටක් නිසා. ඉතින් ව්‍යවසායකෙක් කියන්නේ කවුද කිව්වොත් ව්‍යවසායකෙක් කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු අඳුරගෙන ඒවට පිළිතුරු සොයමින් සමාජයට උදව් උපකාර කරමින් ලාභ උපයන්නේ. ව්‍යවසායකෙක් කියන්නේ මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැටලු අවබෝධ කරගෙන සමාජයේ ඕනෑපාකම් අවබෝධ කරගෙන ඒ ඕනෑපාකම් සපුරා ගන්න අවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයමින් සමාජයට සේවයක් කරමින් ලාභයක් උපයලා සේවකයට යුගුත් තියාගෙන ගමනක් යන කෙනා. ලංකාවේ නම්බර් 1 ව්‍යාපාරිකයෙක් වෙන ධම්මික පෙරේරා මහත්තයා හරියටම කිව්වා වගේ මේ මෑතකදී සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ තමා තව අවුරුදු 10කදී මේ රටේ මහා ව්‍යාපාර වලට යන්න ඉන්න කට්ටිය. එතකොට ඒගොල්ලෝ වැටෙන්න දෙන්න බෑ. ඒගොල්ලෝ වැටුණා කියන්නේ ලංකාවේ මහා ව්‍යාපාරත් අනාගතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔබ හැමෝම ව්‍යාපාර පටන් ගන්න තියෙන ඔබ හැමෝටම හොඳට හිතන්න පුළුවන් යමක් කරන්න පුළුවන් සමාජයට සේවයක් කරන්න පුළුවන් ඒ තුලින් ඔබත් ලාභයක් උපයලා සමාජයට අවශ්‍ය දෙයක් ලබා දීමේ අරමුණින්. ඉතින් එහෙම දෙයක් කරමින් ඉන්නකොට කවුරුත් නොසිතූ විදිහට මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා ඔබව අපහසුතාවයට පත් කරලා ඇති. සමහර දෙනෙක්ව අතිශය අපහසුතාවයට පත් කරලා ඇති. සමහර දෙනෙකුට මේවෙන් අයින් වෙන්න මට්ටමට පොළඹවන මට්ටමටම අතිශයින්ම අපහසුතාවයකට පත් කරලා ඇති. හැබැයි මම ඔබට කියනවා මේ මුහුණ දෙන හැම අභියෝගයක්ම දක්ෂ ව්‍යාපාරයක් වෙන්න අපිට දෙන පුහුණුවක්. අපි ඒ විදිහට මේක ගන්න ඕනේ. මේ වෙලාව ඔබ වැහලා ඉන්නවනම් ණය ගෙවා ගන්න බැරුව ඉන්නවනම් කනගාටුවෙන් ඉන්නවනම් පසුතැවීමෙන් ඉන්නවනම් සියල්ල එපා වෙලා ඉන්නවනම් ඒ විදිහට ගන්න නැතුව මේක අපි ගන්න ඕනි අපිට ඊළඟ තලයේ ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙන්න දෙන පුහුණුවක් විදියට මේක. ඔබ දන්නවා සිදුහත් කුමාරයා බුදු වෙන්න අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළා. ඒ විතරක් නෙමෙයි සාරේ සංඛ්‍යා කල්පලක්ෂයක් පෙරම් පිරුවා. ඉතින් මේක අපි ගන්න ඕනි මේ කොවිඩ් එකත් එක්ක කේන්ති ගත්තොත් එහෙම මේකත් එක්ක මල පැන්නොත් එහෙම මේක එක්ක එපා වෙලා හිටියොත් එහෙම ඒකත් එක්කම අපිව නැති වෙලා යනවා මිත්‍රවරුනි. ඒ හින්දා මේකත් එක්ක ගැටෙන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. කොවිඩ් එකත් එක්ක ගැටෙන්න රණ්ඩු වෙන්න කේන්ති ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි මේකත් එක්ක අලයින් වෙන්න ඕනි, සමපාත වෙන්න ඕනි. මේකත් එක්කම කොහොමද ගොඩ යන්නේ කියන එක බලන්න ඕනේ. මොකද අපි කවුරුත් දන්නේ නැහැ. විද්‍යාඥයෝවත් දන්නේ නැහැ මේක කවදාද ඉවර වෙන්නේ කියලා. වාසනාවක් ඉදිරි මාස 6 ඉවර වෙනවනම් වාසනාවක් ඉදිරි අවුරුද්ද ඇතුළත ඉවර වෙනවනම් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මේක අවස්ථාවක් කරගන්න ඕනි. මේකත් එක්කම වෙනස් වෙන්න. මොකද කොවිඩ් එක්ක සමාජය වෙනස් වෙනවා. සමාජය වෙනස් වෙද්දී සමාජයට අවශ්‍ය දේවල් ඕනෙපාකම් වෙනස් වෙනවා. අවශ්‍ය බඩු භාණ්ඩ සේවා වෙනස් වෙනවා. ඒවත් එක්ක අපිට පුළුවන්කම තියෙන්න ඕනි අපේ මයින්ඩ්සෙට් එක අපේ මනස හදාගන්න අපිත් වෙනස් වෙන්න ඕනි. අපි නිෂ්පාදනය කරන භාණ්ඩ සේවා පොඩ්ඩක් හරි වෙනස් කරන්න ඕනි. අපි යන ක්‍රමයේ පොඩ්ඩක් හරි වෙනස් කරන්න ඕනි. වැටිලා හරියන්නේ නැහැ. මානසික ශක්තිමත් කරගන්න ඕනි. ඔබ හැමෝටම ශක්තිමත් මානසිකත්වයක් තියෙන හින්දා තමයි ඔබ ව්‍යාපාර පටන් ගත්තේ. නැත්නම් රස්සාවක් කරනවා. ඔබ රස්සාවක් නොකර ව්‍යාපාර පටන් ගත්තේ ඔබ හැමෝටම යම්කිසි මට්ටමක කොන්ෆිඩන්ස් එකක්, විශ්වාසයක්, ශක්තිමත් මානසිකත්වයක් තිබිච්ච නිසා. ඒ හින්දා මේ වගේ මේ කොවිඩ් වගේ ගැටලු හින්දා ඒක වට ගන්න නැතුව අපි කොවිඩ් එක්ක සමපාත වෙන්න ඕනි. මේකත් එක්ක ගමන යන්න ඕනි.
මේකත් එක්ක කොහොම හරි මම ජයග්‍රහණයට යනවා කියන එක තීරණය කරන්න ඕනි. ඒක පුළුවන් කියන හැඟීම තීරණය කරන්න ඕනි. තමන්ගේ මොලේ අත ගහලා මොලේට ස්තුතිපූර්වක වෙලා කියන්න ඕනි. මම දන්නවා මගේ මේ මොලේට පුළුවන් මාව ජයග්‍රහණයට මෙහෙවන්න කියලා. ඔබගේ මොලේ අත ගහලා මොලේට ස්තුතිපූර්වක වෙන්න. මේ දක්වා ඔබ ගෙනාපු ගමන ගැන ස්තුතිපූර්වක වෙන්න. මේ දක්වා ඔබ සේවකයෝ 10කට 15කට 100කට පඩි දුන්නා නම් ඒ සම්බන්ධයෙන් තමන්ගේ මොලේට ස්තුතිපූර්වක වෙන්න. මේ දක්වා ව්‍යාපාරිකෙක් ව්‍යවසායකෙක් විතර ලොකු ගමනක් ආවා නම් ඒ සම්බන්ධයෙන් තමන්ගේ මොලේට ස්තුතිපූර්වක වෙන්න. මක්නිසාදයක් මේ වෙලාවේ අපිට පාලනය කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි අපි මොකද්ද හිතන්නේ? අපි මොනවාද කල්පනා කරන්නේ? අපි කොහොමද අපේ උපාය හදන්නේ අපේ ව්‍යාපාරය ගොඩ දාගන්නේ? ඒ ටික විතර අපිට මේ වෙලාවේ පාලනය කරගන්න පුළුවන්. කොවිඩ් පාලනය කරන්න බෑ අපිට. පරිසරයේ වෙන දේවල් පාලනය කරන්න බෑ. මේ සමාජයේ වෙන ආර්ථිකයේ ඉහළ පහළ යාම අපිට පාලනය කරන්න බෑ තනියෙන්. හැබැයි අපිට පාලනය කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. අපි හිතන ආකාරය, අපි පතන ආකාරය, අපි අපේ උපාය හදා ගන්න ආකාරය, අපි කොහොම හරි මේක ජය ගන්න ඕනේ කියන මානසිකත්වයෙන් මේක දිහා බලන ආකාරය. එතකොට ඔබ කොවිඩ් දිහා මේ අභියෝගය දිහා අලුත් විදිහකට බලන්න ඕනේ. මේකේ වැටිලා හෙම්බත් වෙලා ඒක තුලම පීඩලයි නැතුව ඔබ පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද මම මේකෙන් ගොඩ එන්නේ මට පුළුවන් කියන හැඟීමත් එක්ක ඒක ඉතාමත් වැදගත්. එතෙන් යද්දී ඔබ තමන්ගේ මොලේ කෙරේ විශ්වාසය තියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ටීම් එකේ හොඳට මොලේ තියෙන හොඳට මොලේ ෂාප් විතර වැඩ කරන අනිත් අයගේ සපෝට් එක ගන්න ඕනේ. මොනවාද කරන්න ඕනේ කියන එක කල්පනා කරන්න වගේම සාකච්ඡා කරන්න. තමන්ගේ ටීම් එකේ ඉන්න මොළ වලින් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ අදහස් වලින් ප්‍රයෝජන ගන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ උසංගතයක් ආවම අපි හැම වෙලාවෙම දුක් වෙනා මාසෙ 25 වෙනිදා වෙද්දී කොහොමද පඩි ගෙවන්නේ කියලා මට තේරෙනවා. හරි අමාරුයි පඩි ගෙවන්න. හැබැයි පඩිය ඔබ පුළුවන් විදිහට ගෙවමින් ඒගොල්ලන්ගේ මොළ වලින් දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න ඕනේ මේ අවස්ථාව. ඒකට ඔබ හිතන්න ඕනේ මේක මට ඇවිල්ලා තියෙන අවස්ථාවක්. මම මේකෙන් කොහොම හරි ගොඩ යනවා. මම මේකෙන් ගොඩ යන්න ඕනි. මේකට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. කොහොම හරි මම මේකෙන් ගොඩ යනවා කියලා. ඒකට යද්දි මිත්‍රෝනි ඔබට පුළුවන් ඔබට තියෙන ආශිර්වාද ටික ලියන්න. ඔබ අවුරුදු 5ක් ව්‍යාපාර කරලා තියෙනවා අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් කියන්නේ ආශිර්වාදයක්. ඔබට ෆැක්ටරියක් තියෙනවා ෆැක්ටරිය කියන්නේම ආශිර්වාදයක්. ඔබට කස්ටමර්ස්ලා 5-6 දෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ආශිර්වාදයක්. ඔබගේ මොලේ හොඳට වැඩ කරනවා නම් ඒ කියන්නේ ආශිර්වාදයක්. ඔබට කොන්ටැක්ට්ස් තියෙනවා අනිත් අයක සම්බන්ධතා තියෙනවා ඒක ආශිර්වාදයක්. ඔබ බැංකුවේ මැනේජර් අඳුරනවා නම් එයා එක ඕන දෙයක් පොඩ්ඩක් කතා බහ කරලා එහාට මෙහාට කරගන්න පුළුවන් නම් ඒක ආශිර්වාදයක්. ඔබගේ ටීම් එකේ ඉන්නවා නම් දක්ෂයෝ ඒක ආශිර්වාදයක්. ඔබගේ ගෙදර ස්වාමි පුරුෂයා භාර්යාව ඔබට මේ ව්‍යාපාර කරගන්න යන දෙන්න පුළුවන් උපරිම ශක්තිය ඇයට ඔහුට පුළුවන් විතර දෙනවා නම් ඒක ඔබට ආශිර්වාදයක්. මේ වෙලාවේ ඔබට තියෙන ආශිර්වාද ලියන්න ඕනි. මොනවාද ඔබට තියෙන ආශිර්වාද? අවුරුදු 10ක පළපුරුද්ද, කස්ටමර්ස් 6 දෙනෙක් සිටීම, ෆැක්ටරියක් තිබීම, බැංකුවේ මැනේජර් අඳුරක් එක්ක සාමාන්‍ය හොඳ සම්බන්ධතාවයක් තියාගෙන සිටීම, ගෙදර අයගෙන් උපකාර හම්බ වීම. මේ ආශිර්වාද ටික ලියලා ඒව හැමදාම උදේට කියවන්න ඕනි. නැත්තම් රැට ප්‍රවෘත්ති බලද්දි පේන්නේම කොවිඩ්. උදේට ටීවී එක දැම්මහමත් පේන්නේ කොවිඩ්. මේකට හිත ගියොත් අපි වැටෙනවා තවදුරටත්. අපි සෞඛ්‍යාර්ශිතව ජීවත් වෙන්න ඕනි. සෝෂල් ඩිස්ටන්සින් තියාගන්න ඕනි. අපි අවශ්‍ය විදිහට වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වෙන්න ඕනි. සංචරණ සීමා පිළිපදින්න ඕනි. හැබැයි හැම දෙයක්ම කරන ගමන් අපි අපේ මනස තියාගන්න ඕනි අපේ ගෝල් එකේ. මනස එහෙම තියලා හරියන්නේ නැහැ. මනස අපේ ගෝල් එකේ තියලා අපි අපේ මොලේ පාවිච්චි කරලා බලන්න ඕනි. අපේ ටීම් එකේ තියෙන මොළ ටික පාවිච්චි කරලා බලන්න ඕනි කොහොමද මේකෙන් ගොඩ යන්නේ කියලා. ඕනෑම ප්‍රශ්නකින් ගොඩ යන්න ක්‍රම මිලියනයක් තියෙනවා. ඕනෑම ප්‍රශ්නකින් ගොඩ යන්න ක්‍රම ලක්ෂ 10ක් තියෙනවා. පළවෙනි ක්‍රමේ try කරලා බැරි වුණොත් දෙවෙනි ක්‍රමේ try කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනි. ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න තුන්වෙනි ක්‍රමේ try කරන්න පුළුවන්කම තියෙන්න ඕනි. හතරවෙනි ක්‍රමේ උත්සාහ කරලා බලන්න පුළුවන්කම තියෙන්න ඕනි. පස්වෙනි ක්‍රමේ හයවෙනි ක්‍රමේ ආදි වශයෙන් ඔබ උත්සාහ කරන්න ඕනි මිත්‍රෝනි. මාගාව පොතක් තියෙනවා. ලෝකේ මේ දක්වා වැඩිපුරම විකිණිච්ච පොත Think and Grow Rich. කොහොමද පෝසතෙක් වෙන්නේ කියලා නැපෝලියන් හිල් කියලා මහත්තයෙක් මේක ලියලා තියෙන්නේ. මේක කොපීස් මිලියන සෑහෙන ප්‍රමාණයක් ලෝකෙ පුරා විකිණිච්ච නම්බර් 1 පොතක්. මේක යා ඇනලයිස් කරලා තියෙනවා. ලෝකේ ගොඩ ගිය ව්‍යාපාරිකයෝ 1000ක්. ඒ හැමෝම වැහලා තියෙනවා. ඒ හැමෝම ගෙම බොහෝ දෙනෙක් බිඳුවටම වැහලා තියෙනවා. හැබැයි ඒ බිඳුවට වැහලා ගොඩ යන එකෙන් ඊළඟ පොඩ්ඩ ගොඩ යන්න ලබා ගන්න අත්දැකීම් වලින් තමයි ඒගොල්ලෝ කෝටි ගණන් ව්‍යාපාර තනන්නේ. ඔබ මේ වෙලාවේ බිඳුවටම වැහලා ඉන්නවනම් ඔබට නිතිපතා බැංකුව වලින් කෝල් කරලා පුෂ් කරනවා නම් මේ ණය ගෙවන්න කියලා. ඔබ හෙලා දැකලා තියෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න. ඒ හෙලා දැකීමම ඔබ පහත් කොට සැලකීමම ශක්තියක් කරගෙන නැගී සිටින්න. ලෝකේ ජයග්‍රහණය කරපු ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු
හැමෝම බිඳුවට මයිනස් වලට ගිය කට්ටිය රිනේට ගිහිල්ලා ගිය කට්ටිය. හැබැයි ඒකෙන්ම පාඩමක් ඉගෙනගෙන තමයි ඒගොල්ලෝට ඇවිල්ලා තියෙන්නේ. ඒක මම කිව්වේ. මේ කොවිඩ් කියන්නේ පුහුණුවක් ට්‍රේනින් එකක් කියලා හිතන්න. නැත්නම් හැමෝම ඉන්නේ කම්ෆර්ට් සෝන් එකේ. Tamanට පුරුදු විදිහට, Tamanගේ සැප වෙන විදිහට, Tamanගේ ව්‍යාපාරය කරගෙන ඉන්නවා. කොවිඩ් අපි හැමෝම මේ සුපුරුදු කම්ෆර්ට් සෝන් එකෙන් පහසු කලාපයෙන් එළියට එක ගිහිල්ලා තියෙනවා. ඒ එළියට යෑම තුනම තමයි ජයග්‍රහණය තියෙන්නේ. ඒ හැම වෙලාවෙම අලුත් විදිහට හිතන්න. බොහොම ධනාත්මක මානසිකත්වයක් හදාගන්න. මොන ප්‍රශ්න අභියෝගාවක් Tamanගේ ටාගට් එක දිහා බලාගෙන ඉන්න. වෙන පැති බලන්න එපා. ටාගට් එකට කොහොමද යන්නේ? Tamanගේ ගමන යන්නේ කොහොමද? කස්ටමර්ස්ට කොහොමද වෙනස් වෙන්නේ කියන එක අවබෝධයෙන් ඉන්න. ඒ වෙනස් වෙන කස්ටමර්ස්ලට ඒ ආකාරයෙන් Tamanගේ සේවාවන් දෙන්න උත්සාහ කරන්න. මානසික ශක්තිමත් තියාගත්තොත් ඕනෑම දෙයක් ගොඩ දාන්න ක්‍රම මිලිනක් තියෙනවා කියලා දැනුම ඇති කරගත්තොත් Tamanගේ ටීම් එකේ හැම මොලේකින්ම උපරිම වශයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළොත් ඔබට පුළුවන් අනිවාර්යෙන්ම මේ සත්‍ය ජය ගන්න. මේක පුහුණුවක්. නැවතත් මම කියනවා. මේක පුහුණුවක්. මේ පුහුණුව තුලින්ම තමයි ජයග්‍රහණයක් බිහි වෙන්නේ. ව්‍යාපාර කරද්දී කවදාවත් පරාජයයන් ගැන හිතන්න හොඳ නැහැ. ඒක පරාජයයන් ගැන හිත ව්‍යාපාර කරන්න හොඳ නැහැ. ව්‍යාපාරයන් කරද්දී හැම වෙලාවෙම ජයග්‍රහණ ගැන හිතන්න ඕනි. ලෝකේ මේ දක්වා හිටිය නම්බර් 1 CEO විදිහට සලකන්නේ ජැක් වෙල්ච් කියන කෙමිකල් ඉංජිනේරුවා. ඔව් ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම 100% ගුණයකින් ප්‍රගතියට ගෙනිච්චා. ඔව් පොතක් ලියලා තිනවා විනින් කියලා. ව්‍යාපාර කරද්දී ජයග්‍රහණය මිසක් පරාජය ගැන හිතන්නේ නැහැ. ජයග්‍රහණය පදනම් කරගෙන ජයග්‍රහණය අරමුණුගත කරගෙන තමන්ගේ ගමන යන්න පුළුවන් කියන දැඩි අදිස්ථානයත් එක්ක ඕනෑම දෙයක් කරන්න ක්‍රම මිලිනක් තියෙනවා කියන ධනාත්මක සිතුවිල්ලත් එක්ක තමන්ගේ ටීම් එකත් එක්ක මොලේ පාවිච්චි කරලා විනයක් ශිෂ්‍යයෙක් ඇතුව වැඩ කළොත් උපායක් හදාගෙන තමන් ගමන යන්න පටන් ගත්තොත් අනිවාර්යෙන් තමන් ගමන යන්න පුළුවන්. හැබැයි ඔබට සිද්ධ වෙනවා කම්ෆර්ට් සෝන් එකෙන් පහසු කලාපයෙන් එළියට එන්න. ඔබට මේ වෙලාවේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ පහසු කලාපයෙන් එළියට එන එක. අපි හුරු වෙලා තියෙන සිස්ටම් එකක් තියෙනවා. ඒ එළියට එම අවශ්‍යයි. එළියට ආවොත් මිත්‍රෝනි අනිවාර්යෙන්ම ඔබට ගොඩ යන්න පුළුවන්. ඒකට මේ මනස හදා ගන්න ඕනි. ඒකට ඔබගේ වටිනාකම් පද්ධතිය හදා ගන්න ඕනි. ඔබ හිතන පතන ආකාරය වෙනස් කරන්න ඕනි. ඔබ පොඩ්ඩක් හරි තාක්ෂණය පාවිච්චි කරන්න පටන් ගන්න ඕනි. ඔබගේ ප්‍රොඩක්ට් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕනි. ඔබගේ සර්විසස් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න ඕනි. පොඩි දේවල් වෙනස් කරලා බලන්න ඕනි කොහොමද ඒකට මාකට් එක ප්‍රතිචාර දක්වන්නේ කියලා. එහෙම කුලි ක්‍රීම තුලින්ම පමණයි මේ වගේ අභියෝගයක් ඔබට ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෙලාවේ හිතන්න එපා හැමදේම පරිපූර්ණව තියෙන්න ඕනි කියලා. පරිපූර්ණ ලෝකයක් මේ මිහිපිට නැහැ. ඔබට පරිපූර්ණ ලෝකයක් ඕන නම් ඔබ දිවි ලෝකයක් යන්න ඕනි මම විශ්වාස කරන විදිහට. මේ මිහිපිට තියෙන ලෝකේ පහසුකම් දුක සැප ලාභ අලාභ යස යස කීර්ති ප්‍රශංසා සැප දුක් මේ හැම එකම පිරලා තියෙන්නේ. අපි අටලෝ දහමට මුණ දෙන්න ඕනි. ඒ හින්දා හිතන්න මේක ට්‍රේනින් පීරියඩ් එකක්. මේක මම ජය ගන්නවා. හැමදාම දුක තියෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි මට මේක ජය ගන්න පුළුවන්. මම කට්ට කාගෙන අභියෝගතලින් කොහොම හරි ජයග්‍රහණයට යනවා කියන ස්ථිර අදිස්ථානයත් එක්ක ප්ලෑන් එකක් හදාගෙන උපායක් හදාගෙන තමන්ගේ ගමන ටිකින් ටික ගියොත් අනිවාර්යෙන් ඔබට ජයග්‍රහණයට යන්න පුළුවන් මිත්‍රෝනි. ඒකට මානසික ශක්තිය තමයි ඉතාමත් වැදගත්. මේ මොලෙන් තමයි කාර්ය කරන්න පුළුවන්. නැවතත් මොලේ අතගාලා කියන්න මම මගේ මොලේට ගොඩාක් කැමතියි ස්තුතියි කියලා. ලෝකේ ඉන්න නම්බර් 1 ව්‍යාපාරිකයෝ තමන්ගේ මොලේට ස්තුති පූරක වෙනවා මේ වගේ විදිහට අතගාලා. එහෙම මොලේට ස්තුති පූරක වුණාම මොලේ තමන්ට උදව් කරනවා. රයිට්? මෙතන ඉන්න පුළුවන් මල්ටි මිලියනියර්ස්ලා කෝටිපතියෝ මෙතන ඉන්න පුළුවන්. කී පාරක් ඔබ මොලේට ස්තුති පූරක වෙලා තියෙනවා. අද ඉඳන් ඔබ පොඩ්ඩක් මොලේට ස්තුති පූරක වුණොත් මොලේ පාවිච්චි කරලා උපායක් හදලා තමන්ගේ ව්‍යාපාරය මෙහෙවන්න උත්සාහ කළොත් මානසික ශක්තිමත් තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට ඔබගේ ගමන යන්න පුළුවන් මිත්‍රෝනි. ඇත්තටම ආචාර්ය රනිල් අතුමනේ ඔබතුමා අපේ මනසට කොයි විදිහේ කෘතගුණයක් සලකන්න ඕනද කියන දේන් මේ සාකච්ඡාව ආරම්භ කරා. මම හිතන්නේ අපේ ව්‍යවසායකයන්ටත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඒ ජවය තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ කොහොමද අපි මේ මානසික ශක්තිය වර්ධනය කරගන්න කියලා. ඔබතුමා හොඳ ප්‍රවිෂ්ටයක් ගත්තා. ඇත්තටම මම ඊළඟ දෙයට යමු වෙන කලින් පොඩි නිවේදනයක් දෙන්න කැමතියි. විශේෂයෙන් අපේ සංවිධානයට
සම්බන්ධ වෙන්න කැමති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය නායකයන් තමන්ට මේ තියෙන මේ chat box එකට තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක දාලා දාන්න ඒ තුලින් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සංවිධානයේ සමාජිකත්වයට ගන්න කැමති මහත්ම මහත්මීන් මේ chat box එකේ තියෙන WhatsApp නම්බරයට එක්ක සම්බන්ධ වෙන්න. එතකොට සමාජිකත්වය ඉදිරියේදී සමාජිකත්වය ලබා ගැනීම සඳහා ඔබට සුදුසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ආචාර්යතුමනි මම යොමු වෙන්න කැමති කොහොමද ව්‍යවසායකයෙකු ලෙස මේ අභියෝගයන්ට පිළිතුරු සෙවීමට මේ අපි ගාව තියෙන මේ කුසලතාවය වර්ධනය කරගන්නේ කොහොමද? කොහොමද ඔබතුමා ඒකට කොයි විදිහටද අපි අනුගත වෙන්න ඕන? අනිවාර්යයෙන්ම අපිට මුලින්ම තියෙන්න ඕනි කුසලතාවය තමයි මේ සිම්පල් ගණන් ටික හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ ප්‍රොඩක්ට් එකක් භාණ්ඩයක් හරි සේවාවක් හරි හදනවා නම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනි ඇත්තටම මේකට යන පිරිවැය කීයද කියන එක අවබෝධ කරගන්න. බොහෝ ව්‍යාපාරිකයෝ ව්‍යවසායිකයෝ තමන්ගේ භාණ්ඩේ හදන්න ඇත්තටම යන වියදම දන්නේ නැහැ. ඒතර මේ වගේ මාකට් එක ටිකක් අඩු වෙච්ච මොහොතකදී අපි හරියටම දැනගන්න ඕනි තමන්ගේ භාණ්ඩය හදන්න යන වියදම කුමක්ද කියන එක අවබෝධ කරගන්න. කොස්ටින් එක, පිරිවැය. ඒ ස්කිල් එක වැදගත් වෙනවා. ඒ දක්ෂතාවය හදා ගන්න ඕනේ. මොකද ඔබ හරියටම දන්නේ නැත්නම් තමන්ගේ භාණ්ඩය හෝ සේවාව හදලා බාර දෙන්න යන වියදම මේ වගේ කාලයකදී ප්‍රයිස් කරද්දී මිල නියම කරද්දී ඔබ සමහරට පාඩු පිටේ වැඩේ කරන්න පුළුවන්. නැත්නම් ඔබ දන්න ලාභෙද කීයද කියලා. එතකොට අපි ගණිතමය වශයෙන් මේවා බොහොම සරල අංක ගණිතය. මේ අංක ගණිතයෙන් අපි බලන්න ඕනි ඔබ හදන භාණ්ඩය සේවාව හදන්න කීයක් යනවද? ඒක කීයට දුන්නොත්ද ලාභයක් ගන්න පුළුවන්. මේක ස්කිල් එකක්. අපේ බොහෝ ව්‍යාපාරිකයෝ මම දන්නවා කන්සල්ටන්ට් කෙනෙක් විදිහට ඔහේ යන්නම් වාලේ යනවා. සමහර වෙලාවට පිරිවැය කැල්කියුලේට් කරලා තියෙන්නේ මීට අවුරුදු 4-5කට කලින්. ගණනය කරලා තියෙන්නේ. ඒකත් එක්කමයි යන්නේ. එහෙම බෑ. මේ වගේ කාලයකදී අපිට පුළුවන්කම තියෙන්න ඕනි භාණ්ඩය හෝ සේවාව හදන්න යන වියදම 100%කට කිට්ටු නිවැරදිතාවයකින් හරියටම අඳුර ගන්න. ඒක ස්කිල් එකක්, දක්ෂතාවයක්. ඒක ඔබට කරන්න බැරි නම් තනියෙන් ඒ සම්බන්ධ දන්න ඔබගේ සේවක මහත්තයෙක්ගේ මිස් කෙනෙක්ගේ ඉන්පුට් එක ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න ඕනේ. ඒක තමයි සේවකයෝ ඉන්නේ. එහෙම කෙනෙක් නැත්නම් ඒකට අදාළ කන්සල්ටන්ට් කෙනෙක්ගේ උපදේශකෙක්ගේ සේවාව ලබා ගන්න ඕනේ. මේක අමාරු වැඩක් නෙමෙයි. මේක සරල අංක ගණිතය. ඊට පස්සේ ඔබ දැනගන්න ඕනේ මේ භාණ්ඩය සේවාව විකුණන්න පුළුවන් මිල තරංකාරීව ඔබගේ භාණ්ඩය සේවාව තියාගන්න. ඒකත් දක්ෂතාවයක්. ඒතර මුලින්ම ඔබට තියෙන්න ඕනේ මේ නම්බර්ස් එක තියෙන දක්ෂතාවය. ඒ වගේම ඔබට පොඩ්ඩක් ගණන් හදලා බලන්න පුළුවන්කම තියෙන්න ඕනි. කොහොමද ඔබේ ලාභය එන්නේ? කොහොමද ඔබගේ මුදල් කැෂ් ෆ්ලෝ එක සිද්ධ වෙන්නේ? කොහොමද ඔබගේ බැංකු වල තියෙන දේවල් වල වෙනස්කම් සිද්ධ වෙන්නේ කියන එක ගණන් හදලා පොඩ්ඩක් තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ගණන් හැදීමෙන් පමණමයි ඔබට මේ මොහොතේ ඔබ ඉන්න තැන අවබෝධ කරගන්න පුළුවන්. ඒක මේ මොහොතේ ඔබ බිඳුවේ හිටියත් -10 ඍණ 10 හිටියත් ඍණ 10000 හිටියත් ප්‍රශ්නයක් නැහැ. හරියට මේ මොහොතේ ඉන්න තැන අවබෝධ කර ගැනීමෙන් පමණමයි ඔබට ඔබගේ ටාගට් එකට යන්න පුළුවන්. ඔබට ගාල්ලට යන්න ඕන නම් කොට්ටාවෙන් රත්නපුරට යන්න ඕන නම් කොට්ටාවෙන් ඔබ මුලින්ම බලන්න ඕනේ දැන් කොහෙද ඉන්නේ කියලා. ඒතර මේ වෙලාවේ ඔබ බලන්න ඕනේ ඔබගේ ව්‍යාපාරේ කොහෙද දැන් තියෙන්නේ? කොච්චර ණයද? මොනවාද ඔබගේ පිරිවැය? කොහොමද මාසික වියදම යන්නේ? මේ ගණන් ටික අතේ තියෙන්න ඕනේ. මේ ගණන් ටික අතේ තිබුණාම ඒ තුලින්ම ඔබට පොඩ්ඩක් මොලේ පාවිච්චි කළාම තේරෙනවා මොන වගේ කොස්ට්ද මොන වගේ වියදම්ද කපන්න පුළුවන්. මොන වගේ වියදම්ද ඒ විදිහටම තියාගන්න වෙන්නේ. එතන මොන වගේ මිලකටද ඔබට විකුණන්න පුළුවන් වෙන්නේ. මේ දක්ෂතාවය ඔබ හැමෝටම තියෙනවා. ඒක පාවිච්චි කරන්න. මේ වගේ දක්ෂතාවයක් පාවිච්චි කරන හොඳම මහත්තයෙක් තමයි එතුමා සරල භාෂාවෙන් කතා කරනවා. ආයි මම කියන්නේ ලංකාවේ නම්බර් 1 ව්‍යාපාරිකයෙක් වෙන ධම්මික පෙරේරා මහත්මයා. බලන්න එතුමා කොහොමද නම්බර්ස් වලින් කියන්නේ කියන. ලංකාවේ ආදායම බිලියන 1000
300ක් වගේ ගාණක් කිව්වා. රාජ්‍ය සේවකයින්ට ගියන්න බිලියන 1100ක් යනවා කිව්වා. ඉතුරු වෙන්නේ බිලියන 200ක්. බොහොම සරලයි පැහැදිලිව එතුමා කියනවා. ඒ වගේ ඔබට දක්ෂතාවයක් තියෙන්න ඕනි නම්බර්ස් ටික හදාගන්න මේ ගණන් ටික හදාගන්න. ඒ වගේම තමයි ඔබට දක්ෂතාවයක් තියෙන්න ඔබට එන්න ඕනි කෑෂ් ටික කලෙක්ට් කරගන්න. ගොඩක් ව්‍යාපාරිකගේ කෑෂ් තියෙන එළියේ ණයට දීලා. ණයට දෙන්න වෙනවා. හැබැයි ඒක අවශ්‍ය වෙලාවෙදී කලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ දක්ෂතාවය නැත්නම් ඔබට සිද්ධ වෙනවා ඔබගේ කෑෂ් එළිය තියලා බැංකුවට ණය වෙන්න. ඒ තුලින් ඔබ බංකොලොත් වෙන්න පුළුවන් මිත්‍රරුනි. ඒකත් ඉතාමත් වැදගත්. තමන්ගේ කෑෂ් ෆ්ලෝ එක මේ වෙලාවේ වැදගත් සල්ලි. පොඩ්ඩක් ඩිස්කවුන්ට් එකක් දීලා හරි සල්ලි ටික අතර ගන්න උත්සාහ කරන්න කෑෂ් තමයි වැදගත් වෙන්නේ මේ වෙලාවේ. ඒකත් ස්කිල් එකක් ඇත්තරම. ඒ ස්කිල් වලට අමතරව ඔබට පුළුවන්කම තියෙන්න ඕනි කොහොමද මේ පාරිභෝගිකය වෙනස් වෙලා තියෙන්නේ මේ කොවිඩ් එක්ක මොන වගේ අලුත් දේවල් ඒගොල්ලන්ට ඕනි මගේ ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක මොන විදිහට වෙනස් කළොත්ද මට මගේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ හරියට තැනට පොසිෂන් කරගන්න පුළුවන් පාරිභෝගික මිලදී ගන්න විදියට ඒකනේ හිතන්න ඕනි ඒකත් දක්ෂතාවයක් එතනින් ඔබට ගිහිල්ලා මේ වෙලාවේ ඔබ බලන්න ඕනි ඔබ කොහොමද ඒ දක්ෂතා ටික හදාගන්න ගමන්ම ඔබගේ හදාගත දේවල් බෙදා හරින්න කියන එක සම්බන්ධයෙන්. එතෙන්දී සමහරලාට ඔබට අලුත් බෙදා හැරීමේ නියෝජිතවරු එහෙම නැත්නම් බෙදා හැරීමේ ක්‍රමවේදයන් ඉන්ටර්නෙට් හරහා බෙදා හැරීම නැත්නම් පොඩි ඇප් එකක් හදලා කම්පියුටර් ඇප් එකක් හදලා ඒ හරහා Facebook හරහා ප්‍රොමෝට් කිරීම ඒ වගේ අලුත් ස්කිල් ටිකක් හදාගන්න වෙනවා. එතෙන්දී ඔබට මේක බෑ කියලා ඒක අතාරින්න එපා. ඒකට පුළුවන් තරුණ අයගේ සහයෝගය ගන්න. තරුණ අය ගොඩක් දක්ෂයි වගේ ටෙක්නොලොජි තාක්ෂණත් එක්ක යන වැඩවලට. ඔබගේ ව්‍යාපාරයට තාක්ෂණය ගේන්න. ඔබගේ ව්‍යාපාරය ඊළඟ තලවලට ගෙනියන්න Facebook එක, ඔය WhatsApp එක පාවිච්චි කරන්න. තාක්ෂණය ගේන්න. ඔබගේ පිරිවැය අඩු කරගන්නත් ඔබට මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. සමහරලාට ගෙදර ඉඳන් වැඩ කිරීමේ න්‍යාය වගේ දෙයක්. work from home. ඔබගේ air condition වියදම, light bill ඒ ඔක්කොම අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ අපි දක්ෂතා හදාගන්න ඕනි තියෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. එතෙන්දී මේ numbers එක්ක ඉන්න එක ඉතාමත් වැදගත්. ඒ වගේම පාරිභෝගිකය අඳුරා ගැනීමේ දක්ෂතාවය එයාට මේ වෙලාවේ මොනවාද ඕනි කියන දේ අඳුනා ගැනීමේ දක්ෂතාවය අලුත් ව්‍යාපාර opportunities අවස්ථා හොයා ගැනීමේ දක්ෂතාවය මේ වෙලාවේ සමහරලාට ඔබ වගේම කෙනෙක් ඉන්න පුළුවන් ඔබට නැති දක්ෂතා තියෙනවා හැබැයි ඔබට තියෙන දක්ෂතාවට ගියා ගාව නැහැ ඔබ දෙදෙනාට පුළුවන් සම්බන්ධ වෙලා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හැබැයි මේවා හිතලා බලලා කරන්න ඕනි පොඩ්ඩක් ඒකට කියන්නේ collaboration කියලා එතකොට ඔබට දක්ෂතාවයක් තියෙනම් ඔබගේ මිත්‍රයෙක් ඉන්නවා නම් මාලදිවයිනේ ඔබට පුළුවන් ඔබට මාලදිවට යම් කිසි දෙයක් අපනයනය කරන්න උත්සාහ කරන්න. නැත්නම් බංග්ලාදේශයට යම් කිසි දෙයක් අපනයනය කරන්න උත්සාහ කරන්න. ඉතින් මේ වෙලාවේ අපි බලන්න ඕනි අපි සම්ප්‍රදායික රාමුවෙන් නැතුව අපි හැම වෙලාවෙම හිතන්න ඕනි අපිට වෙනස් වෙන්න පුළුවන් අපිට තාක්ෂණ ඉගෙන ගන්න පුළුවන් අපිට අපේ ප්‍රොඩක්ට් අපි හදන භාණ්ඩ සේවා වෙනස් කරන්න පුළුවන් අපිට අපේ පාරිභෝගිකය අවබෝධ කරගන්න පුළුවන් අපි දන්න අයගෙන් සහයෝගය ගන්න ඕනි අපි මේ වගේ දේශන වලට සවන් දෙන්න ඕනි අපි අපේ සේවකයන්ගේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනි වගේ හැඟීමකින් ඒ දක්ෂතා ටික හදාගත්තොත් පමණමයි ඔබට ඔබගේ ගමන යන්න පුළුවන් ව්‍යාපාර කරද්දී numbers ගණන් ටික හරියටම දැනගන්න ඕනි ඒක ඉතාමත් වැදගත් ඒක තමයි number 1 ඊට පස්සේ ඉතුරු ඔක්කොම ටික කරන්න පුළුවන් නැත්නම් ඒ ගණන් ටික හරියට දැනගත්තාම ඔබ දන්නවා කොහොමද මේක ඊළඟ මාසෙ මැනේජ් කරන්න කියන එක ඊළඟ මාස දෙකක් ඇතුළත මැනේජ් කරන්න කියන එක එතකොට ඒ දක්ෂතාව හදාගන්න ඒ විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ ව්‍යාපාරවල කළමනාකරණ අධ්‍යක්ෂකවරයාට අයිතිකාරයක් කරන්න ඕනි අයිතිකාරයක් කරන්නේ යට ඉන්න එක්කෙනාගේ වැඩේ අයිතිකාරයක් කරන්නේ මැනේජර්ගේ වැඩේ මැනේජර් කරන්නේ ඔෆිස් එකේ වැඩේ ඔෆිස් එක කරන්නේ කම්කරුවාගේ වැඩේ අන්තිමේදී අයිතිකාරයාගේ වැඩේ කරන්න කෙනෙක් නැහැ වෙනත් විදිහකට කිව්වොත් CEO Chief Executive Officer ගේ වැඩේ කරන්න කෙනෙක් නැහැ CEO කරන්නේ senior manager ගේ වැඩේ senior manager කරනවා manager ගේ වැඩේ manager කරනවා executive ගේ වැඩේ executive කරනවා officer ගේ වැඩේ officer කරනවා labor ගේ වැඩේ අන්තිමේදී CEO ගේ වැඩේ කරන්න කෙනෙක් නැහැ CEO කෙනෙක් නැත්නම් අයිතිකාර මහත්තයා හෝ මිස් ඉන්නේ තමන්ගේ ව්‍යාපාරේ දැක්මක් තියාගෙන ව්‍යාපාරයේ ඒ මට්ටමින් පාලනය කරන්න මිසක් අනවශ්‍ය මට්ටමටම පල්ලෙහාට බහැලා තමන්ගේ වටිනා කාලය ලේබර් කෙනෙකුට කරන්න පුළුවන් වැඩ කරන්නවත් ඔෆිසර් කෙනෙකුට කරන්න පුළුවන් වැඩ කරන්නවත් නෙමෙයි. මම සරල උදාහරණයක් ගන්නම්. එක්තරා ආයතනයක කන්සල්ටන්සි එකට මම ගියාම ඒක කළමනාකරණ අධ්‍යක්ෂවරිය බොහොම සන්තෝෂයෙන් මා ගාවට ඇවිල්ලා කිව්වා ડોક્ટર අනිල් මට හරි සතුටුයි මම හැමදාම මේ තේ බොන වෙලාවටයි දවල්ට කන වෙලාවලයි මේ රූම්ස් වලට ගිහිල්ලා කාමර වලට ගිහිල්ලා ලයිට් එකයි AC එකයි ඕෆ් කරලා දානවා කියලා. මම කිව්වා ඔබතුමිය ඒකේ මොකද්ද බලාපොරොත්තුව? නෑ එතකොට මට යම්කිසි මුදලක් ඉතුරු කරන්න පුළුවන් කිව්වා.
මං කෝ ගිය මාසේ කීයක් ඉතුරු කළාද ඔය ලයිට් එකයි AC එකයි ඔය තේබන පොඩ්ඩට ඕෆ් කළා කියලා. බොහොම ආඩම්බරෙක රුපියල් 4000ක් ඉතුරු කළා කියලා. මං කෝ ඔබතුමිය කොච්චර වෙලාවක් ඕකට වැය කළාද? ඒකට නම් ඉතින් පැයක් විතර දල වශයෙන් යනවා ඕක එහාට මෙහාට ගිහලා මේ අනිත් පැය කාමර වලට ගිහලා මේක ඕෆ් කරන්න. මං කෝ මේක හරියට සංවේදනය කරන්න. හැමෝම එළියට යද්දි මේක ඕෆ් කරලා යන්න ඕනි. AC එක දොර එක ගහලා තියන්න. එතන ඔබතුමියගේ පැය ඉතුරු වෙනවා. ඔබතුමියගේ පැය වටින් රුපියල් 4000 නෙමෙයි. ඔබතුමිය දවසට පැය ගානේ දවස් 20ක් මේ AC ස්විච් ඔෆ් කළා ඉතුරු කළා තියෙන රුපියල් 4000යි. හැබැයි ඔබතුමිය පැයක් වල රුපියල් ලක්ෂයක් විතර මේ වගේ ව්‍යාපාරයක් කරද්දී. එතන ඔබතුමිය රුපියල් ලක්ෂ 20ක ඔපචුනිටි කොස්ට් එකක් ඔපචුනිටි ගේන් එකක් නැති කරගෙන තියෙන අවස්ථාවක් නැති කරගෙන තියෙන්නේ. ඔබතුමිය කරන්න ඕනේ මේවා නෙමෙයි. ඔබතුමිය කරන්න ඕනේ ප්ලෑන් කරලා මේ වගේ දේවල් කරවා ගන්න ඕනේ අනිත් පැයට දීලා. අපේ බොහෝ ව්‍යාපාරික මහතුන් සමහර වෙලාවකදී අනවශ්‍ය මට්ටමටම පල්ලෙහා ලෙවල් එකට බහැලා පල්ලෙහා අයගේ වැඩ කරනවා මිසක් තමන්ගේ ලෙවල් එකේ වැඩ ටික කරන්න ඒකේ ව්‍යාපාරික දැක්මක් එක්ක වැඩ කරන්න ඒ අවශ්‍ය සම්බන්ධතා ටික හදාගන්න ඒ අවශ්‍ය අනිත් ව්‍යාපාරික මහතුරු එක්ක කටයුතු කරන්න වෙලාව ගන්න නැහැ. ඒකත් දක්ෂතාවයක්. ඒ දක්ෂතාවයත් මං හිතන්නේ මේ මොහොතේම ඔබ හදා ගන්න ඕනි. ඒක හදාගත්තොත් ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ඊළඟ තලයට ගෙනියන්න. නැත්නම් ඔබ හැම වැඩේම කරනවා නම් හැම කෙනාගේම වැඩේ කර ඉන්නවා නම් ඔබට හැමදාම සිද්ධ වෙනවා ඔය විදියටම ව්‍යාපාරය පටන් පවත්වාගෙන උතරින් එහාට යන්න බෑ. ඔබට උතරින් එහාට යන්න ඕන නම් ඔබට සිද්ධ වෙනවා ඔබේ රාජකාරිය ව්‍යාපාර හිමිකරුවා මැනේජින් ඩිරෙක්ටර් ඕනර් CEO විතර ඔබගේ රාජකාරිය ඔබ කරන ගමන් අනිත් රාජකාරී අනිත් අයට පවර්ලා ඒගොල්ලන්ගෙන් කරෝල ගන්න ඒකත් දක්ෂතාවයක්. සමහර අය පවරන්න දුකයි. සමහර අය පවරන්න බයයි. සමහර අය පවරන්න කැමති නෑ Tamanට ඕනි විදිහට මේක වෙන්නේ නෑ කියලා. හැබැයි ඔබට ඕනි විදිහට යමක් කරවා ගැනීමත් දක්ෂතාවයක්. අනිත් අය ලව්ව ඔබට ඕන දෙයක් ඔබට කරගන්න පුළුවන් නම් ඒක තමයි ඔබට හදාගන්න ඕනි තාමත් වැදගත් දක්ෂතාවයක් ඒකත්. ඉතින් මම හිතන්නේ මෙන්න මේ ස්කිල් සෙට් එක දක්ෂතා ටික ඔබ හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් විදිහට ඊළඟ තලයට ගමන් කරන්න පුළුවන්. ඉතින් තව බොහෝ දේ තියෙනවා කතා කරන්න. මම මදකට පොඩ්ඩක් විරාමයක් ගන්නවා අපේ මහේන්ද්‍ර මහත්මයාට පොඩ්ඩක් බාර දීලා. බොහොමත්ම ස්තුතියි ડોક્ટર අනිල්. ඇත්තටම ඔබතුමා ව්‍යවසායකයෝ ලෙස අභියෝගයන්ට පිළිසිරු සෙවීමට තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් වැදගත් කරුණු කීපයක් අපේ සම්බන්ධ වෙලා ඉන්න සීලුම ව්‍යවසායක මහත්මීන්ට මතක් කරලා දුන්නා. ඊළඟට ඇත්තටම මම කැමති ඔබතුමාගේ ප්‍රවේශය ගන්න ව්‍යවසායකයෙකු ලෙස කොහොමද අපි මේ තියෙන මේ ආතතිය එහෙම නැත්නම් දැන් මේ දවස්වල තියෙන මේ අපේ මේ ස්ට්‍රෙස් එක අපි කොහොමද කළමනාකරණය කරගෙන අපේ මේ අවශ්‍ය ජයග්‍රහණයට යන්නේ? ඒකට ඔබතුමාට කොයි විදිහටද අපිට ඒකට උදව් කරන්න පුළුවන්? අපි ඒ ඉලක්කයට යන්න. බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. මම හිතන්නේ ස්ට්‍රෙස් එක ආතතිය කියන එක මේ වෙලාවේ බොහෝ විට අපි හැමෝටම විවිධාකාර මට්ටම් වලින් තියෙනවා. කොවිඩ් නිසා ආතතිය එනවා. කොවිඩ් වලින් වෙන මරණ සංඛ්‍යාව දැක්වහම ආතතියක් එනවා. අපි දන්න අඳුර කෙනෙක් නැතුණාම ආතතියක් එනවා. බැංකුවෙන් කෝල් ආවම ආතතියක් එනවා. ක්‍රෙඩිට් කාඩ් වලින් කෝල් ආවම ආතතියක් එනවා. දූ දරුවන්ගේ ස්කූල් ෆීස් ගෙවා ගන්න ටිකක් අමාරු වුණාම ආතතියක් එනවා. එතකොට ටියුෂන් ෆීස් ගෙවා ගන්න බැරි වුණාම දූ දරුවන්ව ටියුෂන් උගන්වන ගුරුවරු පන්තියට ගත්තේ නැතුණාම අපිට ආතතියක් එනවා. සමහරට සල්ලි ප්‍රශ්න හින්දාම ගෙදර තියෙන ආදරෙත් පෑරදුරෙන් නික්මලා ගිහිල්ලා තියෙන පුළුවන්. මුදල් ප්‍රශ්නෙද්දී ගෙදර තියෙන ආදරේ අඩු වෙන්න පුළුවන් සමහර ලාවකදී ඒ තින්ද ආතතියක් එනවා. ඒ වගේම අර තමන් මේ දක්වා හුරු වෙලා ඉච්චි ලයිෆ් ස්ටයිල් එක නැත්නම් එළියට යන්න තියෙන chances අඩු වුණාම ගේ ඇතුලේ හිර වුණාම ආතතියක් එනවා. ඉතින් ඒ වගේම අනාගතේ පේන්නේ නැතිකොට ආතතියක් එනවා. ව්‍යාපාරයට යන කලදවස මොකද්ද කියලා මතක් කළාම ආතතියක් එනවා. මේ ලෝකෙට මොකද්ද උනේ කියලා මතක් කළාම ආතතියක් එනවා. තමන්ගේ දූ දරුවෝ ඉගෙන ගනීවිද ඒගොල්ලන්ට මොකක් වෙයිද කියන එක මතක් වුණාම ආතතියක් එනවා. ඉතින් මං හිතන්නේ අපි වටාම තියෙන්නේ ආතතිය ඉගෙන දෙන දේවල් 100ක් 1000ක් මිලියනයක් අපි වටාම තියෙනවා. ඉතින් මේ ආතතිය එන එක බොහොම ස්වභාවික දෙයක්. ආතතිය කියන්නේ ආතතියයි අපිට දැනෙන්නේ. ඔබට ආතතිය දැනෙන්නේ ඔබට ඒක දරා ගන්න බැරි වුණාම ඔබගේ කැපැසිටි එක මදි වුණාම යම් කිසි දෙයක් දරා ගන්න. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ රුපියල් 10 වලින් හිතන ව්‍යාපාරිකයෙක් නම්
රුපියල් 10000ක් ගෙවන්න තියනවා කියන එක ලොකු ආතතියක්. හැබැයි ඔබ මිලියන් වලින් හිතන ව්‍යාපාරිකයෙක් නම් 10000 කියන එක නැතිනම්. ඔබ කෝටි වලින් හිතන ව්‍යාපාරිකයෙක් නම් ලක්ෂ කියන එක ගණන් ගන්නවත් නෑ ඔබ. එතකොට අපි මේ ආතතිය කියන එක ඇතිවන්නේ අපි ප්‍රශ්නයට වඩා කුඩා වුණාම. අපි ප්‍රශ්නයට වඩා කුඩා වුණාම තමයි ආතතිය කියන එක එන්නේ. අපිට පුළුවන්කම තියෙන්න ඕනි මේ මොහොතේ තියෙන ප්‍රශ්නයට වඩා විශාල වෙන්න. මේ මොහොතේ තියෙන ප්‍රශ්නයට වඩා විශාල වෙන්න අපිට පුළුවන් නම් ආතතිය කියන එක අපිට කල්පනාකරණය කරගන්න පුළුවන්. කොහොමද මේ මොහොතේ තියෙන ප්‍රශ්න වලට විශාල වෙන්නේ? ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ වෙලාව ඔබට අවශ්‍ය ඕනම කෙනෙක්ගෙන් ආඩම්බරයෙන් නැතු උදව් ඉල්ලන්න. මේ වෙලාවේ අනවශ්‍ය මට්ටමට ආඩම්බරයෙන් ඉන්න නැතුව ඔබ හිතනවා නම් මෙන්න මේ පුජ්‍යලයාගෙන් මේ වෙලාවේ උදව්වක් ඉල්ල ගන්න ඕනි මගේ ව්‍යාපාරේ ගොඩ දා ගන්න කියලා. ඒ උදව්ව ඉල්ලන්න. අහංකාරකමට ඉන්න එපා. right? ඒ උදව්ව සමහරට මුදලක් වෙන්න පුළුවන්. සමහරට උපදේශයක් වෙන්න පුළුවන්. සමහරලාට යම්කිසි ඔබගේ භාණ්ඩයක් සප්ලයි කරන්න අවශ්‍ය කන්ටැක්ට් එකක් කස්ටමර් කෙනෙක් අඳුරා ගැනීමක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ raw materials ඔබගේ අමුද්‍රව්‍ය ටිකක් අඩුවට මිලදී ගන්න තැනක් හොයා ගැනීම වෙන්න පුළුවන්. නැත්නම් ඔබගේ සේවකීන්ට ඔබ මේ දක්වාම හොඳටම පඩි ගෙවාගෙන ආවනම් දැන් ඔබට ගෙවන්න බෑ කියලා හොඳටම තේරෙනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕනි විවෘතව බොහොම බ්ලෙන්ගතුව කියන්න මිත්‍රවරුනි මම මේ දක්වා පඩි ගෙව්වා දැන් නම් මමත් එක්කම නැව ගිලෙන්න යන්නේ අපි කොහොම හරි පඩියෙන් භාගයක් නැත්නම් 4න් 3ක් හරි අරගෙන අපි නැව බේරගමුද ඒ උදව්ව ඉල්ලන්න ඒකට ආඩම්බර වෙලා ඉන්න එපා ඔබට මේ වෙලාවේ ඉල්ලන්න පුළුවන් උදව්වක් ඉල්ලන්න පුළුවන් ඕනම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න මේ වෙලාවේ උදව්වක් කරන්නේ නැති කෙනාගේ උදව්වකින් ඇති වැඩකුත් නැහැ මේ වෙලාවේ ඔබට උදව්වක් ඉල්ලන්න පුළුවන් ඕනම තැනකින් උදව්වක් ඉල්ල ගන්න. බැංකුවක් වෙන්න පුළුවන්, සප්ලයර් කෙනෙක් වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය සපයන්නෙක් වෙන්න පුළුවන්, සේවකයෝ වෙන්න පුළුවන්. මොකක් හරි. ඒ උදව්ව ගන්න. ඒ උදව්ව ගත්තාම ඔබ දැන් ඉන්නවට වඩා පොඩ්ඩක් හරි ලොකු වෙනවා. right? ඒක නම්බර් 1 එක. ඒ හින්දා උදව්ව ගන්න අකමැත්තෙන් ඉන්න එපා. 2 මේ වෙලාවේ ඔබ උත්සාහ කරන්න මේ දක්වා දාස් වලින් හිතුවා නම් ලක්ෂ වලින් හිතන්න. මේ දක්වා ඔබගේ ව්‍යාපාරයේ ගියේ දහස් වලින් නම් මේ වෙලාවේ බලන්න ලක්ෂ වලින් හිතන්න. ලක්ෂ වලින් හිතන ගමන් දැන් තියෙන ව්‍යාපාරය කරගෙන යන්න. හැබැයි කරගෙන යන ගමන් බලන්න ලක්ෂ වලින් ආදායම වෙන ව්‍යාපාර වටේ හටගමින් තියෙනවද කියලා. මට මොනවාද පිටරටවල් එක කරන්න පුළුවන්? මට මොනවාද ලංකාවේ ලොකු කම්පැනිත් එක කරන්න පුළුවන්? අන්න ඒකත් හිතන්න. මේ වෙලාව ඔබ දාස් වලින් හිටියා නම් ලක්ෂ වලින් හිතන්න. හැබැයි දාස් වලින් දැනට බිස්නස් එක කරගෙන යන ගමන් අර එක්තරා මිනිස්සෙක් කාර් එකක් ගන්න ඩ්‍රීම් කරනවා සීන දකින්නවා. දැන් ගරාජ් එක හදන තැන සීන දකින්නවා. මුරුංග ගහක් තියෙනවා. ගිහිල්ලා කපනවා මුරුංග ගහක්. අන්තිමේදී කාර් එකක් නැහැ මුරුංග ගහක් නැහැ. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මේ වෙලාවේ ඔබට දැනට තියෙන ව්‍යාපාරය පවත්වාගෙන යන ගමන් ඒකෙන් ඔබට හම්බෙන්නේ ආදායම් දහස් වලින් නම් ඒක පවත්වාගෙන යන ගමන් පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න බලන්න මට ලක්ෂ වලින් ආදායම් හොයන්න මේක අලුත් දෙයක් කරන්න පුළුවන්ද මම මේ කරන දේ හැබැයි සදාචාරාත්මක නීතියට අවනත දෙයක් මිසක් මේ නරක දේවල් කළා නෙමෙයි මොනවාද මට අලුතෙන් කරන්න පුළුවන් එහෙම කරන්න මම කවුරුත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ එතකොට මම අලුත් විදිහට හිතනවා ඒ විතරක් නෙමෙයි පොඩ්ඩක් මේ දවස්වල මේ අලුත් පොතක් එහෙම අරගෙන බලන්න කියෝලා කොහොමද මේ අලුත් විදිහට ව්‍යාපාර වලට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. එතනින් ඔබට ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙන්න ඕනි ඔබට ආතතියේන ප්‍රශ්නේ කොලයක ලියන්න. අපි ගොඩක් වෙලාවට ආතතියේන දේ කොලයක ලියන්නේ නැහැ. ඒ ආතතියත් එක්ක කනගාටුවෙන් පසුතැවීමෙන් ජීවත් වෙන එක පුරුද්දක් වෙලා තියෙනවා. ඒක සතුටක් වෙලා තියෙනවා. කොවිඩ් වලට බැනපැන ඒකට බැනබැන ඔහේ එකතන පල් වෙවි ඉන්න එක සතුටක් වෙලා තියෙනවා. ඒක පුරුද්දක් වෙලා තියෙනවා. ඕනෑම හොඳ පුරුද්දක් ඇති කරගන්න යන්නේ දවස් 28යි. ඕනෑම නරක පුරුද්දක් ඇති කරගන්න යන්නේ දවස් 28යි. එතකොට මේ වෙලාවේ ඔබට සමහර පුරුදු වෙලා ඇති කොවිඩ් වලට බැන බැන ඉන්න.
සමහර වෙලාවකදී ඔබ හරියට ගණන් ටික හදලා බැලුවොත් එහෙම ඔබට තේරෙනවා මේ මොහොතේ ඔබ මුහුණ දීලා තියෙන සියලුම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කොවිඩ් ඉඳ නෙමෙයි. සමහර ප්‍රශ්න 70%ක් කොවිඩ් එන්න කලිනුත් තිබිච්ච ඒවා. ඔබගේ බිස්නස් එකේ තියෙන දුර්වලතා හින්දා, ඔබගේ බිස්නස් එකේ ව්‍යාපාරයේ එෆිෂියන්සි ඵලදායීතාවය අඩු හින්දා, ඔබ ව්‍යාපාරයේ කස්ටමර් පාරිභෝගිකයන්ට හරියට සලකපු නැති හින්දා, එන්න තියෙන සල්ලි කරෙක්ට් කරගත්තේ නැති නිසා කොවිඩ් එන්න කලින් 2018 ඉඳන් තිබිච්ච ප්‍රශ්නත් උතර තියෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඔක්කොම ටික කොවිඩ් account එකට දාලා right ඔහේ ඉන්න මේ ගොඩ දා ගන්න බෑ කියලා. අපි බලන්න ඕනි අපේ මොන දේවල්ද හදා ගන්න පුළුවන්. ආතතියෙන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණාම. හැබැයි අපිට හිතනවා නම් නෑ මට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා කොලයක් අරගෙන ප්‍රශ්නේ පොඩ්ඩක් ලියලා මේක ගණන් ටික හදලා බැලුවොත් එහෙම ඔබට තේරෙයි මේ ප්‍රශ්න 70%ක් කලින් ඉඳන් තිබුණා. ඒවා කොවිඩ් ඉඳන් එන්න කලින් තියෙන ප්‍රශ්න. ඒවා මගේ මේ ෆැක්ටරිය නැත්තම් මගේ මේ කම්පැනි නැත්තම් මේ ව්‍යාපාරයේ තියෙන ඉන්එෆිෂියන්සිස් හින්දා. එහෙම නැත්තම් කස්ටමර්ස්ට හරියට කල්පනාකරණය කරපු නැති හින්දා. නැත්තම් වෙන ප්‍රශ්නයක් හින්දා නැත්තම් හොරකම් හින්දා වෙච්ච ප්‍රශ්න. ඒවා දැනුත් වෙනවා. අඩුම වශයෙන් ඔබ ඒ ටික කොට දා ගන්න බලන්න. චූට්ට මේ ප්‍රශ්නේ විසඳන්න. ප්‍රශ්නේ කොලයක ලියන්න. ලියේක පොඩි කැලිවට කඩන්න. ඒක විසඳන්න මොලේ පාවිච්චි කරන්න. මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. එතකොට ඔබට තේරෙයි මේ ප්‍රශ්නේ යම්කිසි ප්‍රමාණයක් ඔබට මේ කොවිඩ් අස්සෙන් විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි කැලක් තියෙන පුළුවන් කොවිඩ් අස්සෙන් විසඳන්න බැරි. ඒ ගැන දුක් වෙලා වැඩක් නැහැ. අපි ඒ ගැන දුක් වුණා කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනි හැම වෙලාවෙම ආතතියෙන්නේ මොකක් හින්දාද? ප්‍රශ්නයක් හින්දා. ඒ ප්‍රශ්නේ අපිට විසඳන්න පුළුවන්ද? විසඳන්නකේ පළවෙනි පියවර පටන් ගන්න ඕනි කොලයක ප්‍රශ්න ලියන්න ඕනි. ප්‍රශ්න ලියලා මොන වගේ උත්තරද ඔබ අපේක්ෂා කරන්න කියන එක ලියන්න ඕනි. ඒ උත්තරයට යන්න මොන වගේ උපායද ගන්න ඕනි? කායිකද කතා කරන්න ඕනි? කාගෙද උපදෙස් ගන්න ඕනි? කාත් එක්කද සම්බන්ධ වෙන්න ඕනි? කොයි සේවකයන්ගෙන් සහයෝගය ගන්න ඕනි කියලා බලන්න ඕනි. ඒක බලලා බලන්න ඕනි. ඒ ප්‍රශ්නේ මේ වෙලාවේ මට මොකක්ද ඒක කරන්න විසඳන්න පුළුවන් දේ කියලා බලන්න ඕනි. ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දෙයක් නම් ආතතියෙන් ඉඳලා වැඩක් නැහැ. ඒක ප්‍රශ්නේ විසඳන්න ඕනි. ඒ ප්‍රශ්නේ විසඳන්න බැරි දෙයක් නම් ආතතියෙන් හිටියා කියලා ඒක විසඳෙන්නේ නැහැ. ඔය ලෝකේ හැටි තමයි කියලා ඒ තත්ත්වෙට මුහුණ දෙන්න ඕනි. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබගේ සමීපතෙක් මම එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොවිඩ් නිසා බැරි වෙලා හරි මරණයටපත් වුණොත් ඒක අතිශය ශෝකයක්. හැබැයි ඒ ගැන දුක් වෙලා ආතතියෙන් පස්තැවීමෙන් හිටියා කියලා ආපහු ඒ මහත්මයාට ඕ මිස්ටර් පණේනවද? පණේන්නේ නැහැ. ඒතර අපි ලෝක ස්වභාවය තේරුම් ගන්නත් ඕනේ. සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න පුළුවන් දේවල්. අපි වෙනස් කරන්න පුළුවන් දේවල් ටික අවබෝධ කරගෙන අපේ ප්‍රශ්නේ තියෙන වෙනස් කරන්න පුළුවන් දේවල් ටික අවබෝධ කරගෙන ඒවා වෙනස් කරන්න ඇක්ෂන්ස් ගන්න ඕනි, ක්‍රියාමාර්ග ගන්න ඕනි, අනිත්‍යයේ සහයෝගය ගන්න ඕනි, අපේ කණ්ඩායමේ සහයෝගය ගන්න ඕනි, අපේ මොලේ පාවිච්චි කරන්න ඕනි, ඒ සම්බන්ධ විශේෂතාවයක් තියෙන පුද්ගලයන්ගේ සහයෝගය ගන්න ඕනි, බැංකුවල සහයෝගය ගන්න ඕනි. එතනින් ඔබට ගිහිල්ලා අපගේ පාරිභෝගිකයන්ගේ, අපගේ සල්ලි එන්න තියෙන කට්ටියගේ, අපගේ සප්ලයර්ගේ සහයෝගය ගන්න ඕනි. එහෙම කළාම ඒ පස්සේ යම්කිසි දුරට විසඳන්න පුළුවන්. හැබැයි ඒක කැලලක් තියෙන පුළුවන් විසඳන්න බැරි. ඒ විසඳන්න බැරි කැලල ගැන දුක් වෙන්නේ නැතුව මේ ලෝක ස්වභාවය කොවිඩ් එනවා යනවා. ඉපදෙනවා මැරෙනවා. මේ ලෝක ස්වභාවය. ඒ ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීම තුලින් අපි ආතතියටපත් නොවී ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ පාලනය කරන්න බැරි එකයි පාලනය කරන්න පුළුවන් එකයි දෙකම එකතැන ඔබගෙන ඔහේ ආතතියෙන් ඉන්නවා. හැබැයි අමතක කරන්න එපා අපි එක කොලේ කල්ලියලා ප්‍රශ්නේ කැලි වලට කඩාගෙන මොනවාද පාලනය කරන්න පුළුවන් කියන දේ ටික හොයාගෙන ඒවා අපිට පාලනය කරගන්න ක්‍රමවේද හොයන ගමන් අනිත්‍යයෙන් සහයෝගය ලබා ගන්න අපිට තියෙන්න ඕනි නිහතමානීකමක්. අනිත් පැත්තෙන් පාලනය කරන්න බැරි දේවල් ගැන තැවි නැතුව ඒ වෙනුව ඒ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන ඉදිරියට යන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි මිත්‍රෝනි. ඒතර ආතතියෙන්නේ අධික පීඩනයේ හින්දා ඒ පීඩනේ එද්දිම අපි කොල කෑල්ලක් අරගෙන ලිව්වොත් අපිට පුළුවන් ඒ පීඩනේ කොල කෑල්ලකට දාන්න. ඒ කොල කෑල්ල ලිව්වට පස්සේ අපිට ඒ කොල කෑල්ල තුලම ප්‍රොසෙස් දාන්න පුළුවන්. ඒ තුලින් මේක ගොඩ දාන්න පුළුවන්. මම මේ කොල කෑල්ලක් ගැන පොතක් ගැන කොච්චරවත් කියන්නේ. ලෝකේ මේ දක්ෂ විදිහට ව්‍යාපාර කරන රිචඩ් බ්‍රැන්සන්, මේ ජැක් වෙල්ච් වගේ කට්ටිය හැම වෙලාවෙම ප්‍රශ්නයක් අහම කොලයක ලියලා ඒ දෙස බලා ඉන්නවා. ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ. ප්‍රශ්නේ කොලයට දානවා. ප්‍රශ්නේ කොලයට දැම්මහම ඔබගේ නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ කොලේ ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ඔබ ප්‍රශ්න දිහා බලන්නේ අලුත් ඇහැකින්. මම දන්නවා ඔබ හැමෝම දක්ෂයි අනිත්‍යයට උපදෙස් දෙන්න. හැබැයි ඔබට ප්‍රශ්නයක් අහම ඔබට ඒක විසඳන්න බෑ. ඇයි අනිත්‍ය අපට උපදෙස් දෙන්න පුළුවන්? ඒ අනිත්‍යගේ ප්‍රශ්නේ. ඒතර අපේ තියෙන ප්‍රශ්නේ ඔබට ආතති ඇති කරන ප්‍රශ්නේ ඔබට කොලයකට ගේන්න පුළුවන් නම් ඒක අර අනිත්‍යගේ ප්‍රශ්නයක් වගේ වෙනවා. ඒතර ඒක දිහා අපි නැවුම් විදිහකට අලුත් විදිහකට නිර්මාණශීලී විදිහට විසඳන්න ඕනි කියන හැඟීමෙන් බලනවා. අපි ප්‍රශ්න මැත්තේ නැහින්න ගියොත් ඒ ප්‍රශ්න තුලම අපි නැති වෙලා යනවා.
ඉතින් හැම වෙලාවෙම solution oriented වෙන්න ඕනි. ව්‍යවසායකයෙක් කියන්නේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ ලාභයක් ජනනය කරන්න පුළුවන් විදිහට. ඉතින් අපි හැම වෙලාවෙම උත්තරේ දිහා බලන්නේ කොහොමද මම මේකට උත්තරේ හොයන්නේ? ඕනම දෙයක් ගොඩ දානකම් මිලිනක් තියෙනවා. ඒක හිතේ තියාගෙන අනිත්‍යයේ සහයෝගය ගන්න ඕනේ. ඒ වගේ මේක අවස්ථාවක්. ඔබගේ බිරිඳගේ සහයෝග, සාම්පුරුෂගේ සහයෝගයත් ලබා ගන්න ඔබගේ මේ කාර්යයට. සමහරවිට මිනිස්සු අපේක්ෂා කරනවා ගෙවල් වල කට්ටිය කොවිඩ් එන්න කලින් හිටිය විදියටම අපි ඉන්න ඕනි කියලා. එහෙම බෑ. මේ වෙලාවේ මහාන් තත්ත්වකම් පැත්තකින් තියලා සමහරට ඔබට වාහන දෙකක් තියෙනවා එකක් විකුණන්න සිද්ධ වෙන වෙලාවක්. අර ඉස්සර කාපු බීපු විදියටම කන්න බැරි වෙන අවස්ථාවක්. right? ලෝකේ number 1 කෝටිපති තමයි ඉලන් මාස්ක් ඉංජිනේර් කෙනෙක්. ඌ තමයි පිටරට වලට යන්න රොකට් හදන්නේ. එතකොට ඉලන් මාස්ක්ගේ තාත්තා තමන්ගේ අම්මගේ ඩිවෝර්ස් වෙනවා එක්තරා කාලෙකදී. එයාගේ පියත් ඉංජිනේර් කෙනෙක්. ඩිවෝර්ස් වුණාට පස්සේ ඉලන් මාස්ක්ගේ ෆැමිලි එකම ජීවත් වෙන්නේ $1 එකකින්. අතික සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කුඩා ඉලන් මාස්ක්ගේ මුළු ෆැමිලි එකම ජීවත් වෙනවා $1 එකකින්. ඒ ලබාගත්තේ පන්නරයත් එක්ක ඔහු පසු ඉංජිනේරුවෙක් වෙලා ලෝකේ number 1 කෝටිපතියෙක් වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා සමහරට අවිලාට අපගේ සුඛෝපභෝගී දේවල් කප්පාදු කළා දාන්න. එයා කන්ඩිෂන් එක ඕෆ් කරලා නිදියා ගන්න පුළුවන්කම තියෙන්න ඕනි. හැම වෙලාවෙම සුපිරි කැම බීම කාපු අය සාමාන්‍ය ජීවිතේ යම්කිසි විදිහට වෙන්න ඕනේ. මේ මොහොතේ අපි එතෙන්ට ඇවිල්ලා අපි යම්කිසි කැපවීමක් කරන්න ඕනේ පවුලක් විදිහට. එතකොට ඔබ ඒක කොමියුනිකේට් කරන්න ඔබගේ පවුලේ සමාජිකින්ට. ඒක ඉතාමත් වැදගත් වෙනවා. අර හිටපු ජීවිතේම ගෙවන්න බෑ. අපි එක ජීවිතේ එක පේසස් එනවා. එතකොට අපි අපේ ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කළාම ආතතිය නැති වෙනවා. දැන් මගේ මිත්‍රයෙක් හිටියා. ගෙදර තියෙනවා BMW දෙකයි Benz එකයි. ඔළුව කහකා ඉන්නවා සල්ලි නැහැ කියලා. කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් මම කිව්වා දැන් මේ තුන තියාගෙන මේ BMW දෙකකුයි Benz එකකුයි තියාගෙන ඔයා කොහෙද යන්නේ මේ දවස්වල? right? එතකොට දැන් මේක කොවිඩ් නතර වුණත් ඔය කාර් තුනක්ම අවශ්‍යද? මේ වෙලාවේ කාර් මිල වැඩි වෙලා තියෙන මොහොතකදී ඔබ ගත්තා වගේ මිල ඩබල් මිලකට මේ Benz එක මේ BM එක දෙන්න පුළුවන්. එකක් දුන්නොත් දීලා මේක නිදහස් කරගන්න බැරිද? මම කියන්නේ ඒක කරන්න කියලා නෙමෙයි. මම කියන්නේ අනවශ්‍ය විදිහට මැරි දැවි ඉන්නවට වඩා මේ මොහොතේ කරන්න පුළුවන් හොඳම දේ කරන්න ඕනේ. ඔබට ගෙදර තියෙන එක වාහනේ නම් ඒක විකුණන්න කියලා කියනවා නෙමෙයි මම මේ. නමුත් මම මේ ඔබට කියන්නේ ඔබගේ ලයිෆ් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. ඒක කොමියුනිකේට් කරන්න ඕනේ. සංවිධානය කරන්න ඕනේ තමන්ගේ පවුලේ සමාජිකින්ට. ඔබ විඳින දුක ඒගොල්ලන්ට පොඩ්ඩක් දැනෙන්න සලස්වන්න ඕනේ. සමහරවිට ඒගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ. තියෙන ඔක්කොම සල්ලි ටික වියදම් කරන එක මේ වෙලාවේ කරන්න ඕනේ දෙයක් නෙමෙයි. ඒතර අපි ආතතිය පාලනය කරන්න මේ දේවල් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ආතතිය පාලනය කරන්න ඕනට වඩා නිවුස් බලන්න එපා. ඕනට නිවුස් බලුවාම එළුවට දාන්නෙම ඍණාත්මක දේවල්. ඒ වෙනුවට තමන්ගේ ව්‍යාපාරේ ගැන හිතන්න. ඒක න අලුතෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලන්න. ව්‍යාපාරිකයොත් එක්ක කෝල් එකක් දාලා ඒගොල්ලන්ගේ මේ කොවිඩ් ගැන කතා කරමින් වැළකීලා කොහොමද ව්‍යාපාරය ඊළඟ තලවලට ගෙනියන්නේ කියන එක ගැන කතා කරන්න. අතරින් පතර පොඩ්ඩක් නිවුස් බලුවට කමන්නේ නැහැ. ඕනට බලන්න එපා. ටෙලිනාට්‍ය බලන එක නවත්තන්න. අනුන්ගේ දුකත් අපේ ඔළුවට දා ගන්නවා. නැති ස්ට්‍රෙස් අපේ ඇඟට එනවා. ඒ වෙනුවට පොඩ්ඩක් භාවනා කරන්න විනාඩි 5-10ක්. බුදුරජාණන් වහන්සේ ජේසුස් තුමාට නබිනුවහතුමාට පොඩ්ඩක් වන්දනාමාන කරන්න. දෙවියන්ට වඳින්න. ඒකට විනාඩි 10ක් 15ක් ගන්න. right? යෝග ටිකක් කරන්න පොඩ්ඩක් විනාඩි 10ක් 15ක්. ගේ මිදුලේ හරි විනාඩි 10ක් 15ක් එකතන දුවන්න ඇවිදින්න. එතනින් ඔබට ගිහිල්ලා වැඩියෙන් වතුර බොන්න. මේ වතුර බිව්වහම බ්‍රේන් පර්ෆෝමන්ස් වැඩි වෙනවා. මොලේ පර්ෆෝමන්ස් මොළගේ සක්‍රියතාවය වැඩි වෙනවා. මොළගේ සක්‍රියතාවය වැඩි වුණාම ප්‍රශ්නයක් අහම ඒ ප්‍රශ්නේ බය මෙහෙම වෙලා ආතතියටපත් වෙන්නේ නැතුව අපි ඒක විසඳන්න උත්සාහ කරනවා. බ්‍රේන් එක මොලේ පාවිච්චි කරන්න ඕනි ප්‍රශ්නේ විසඳන්න. වතුර බිව්වහම මොලේ පර්ෆෝමන්ස් මොලේ කාර්ය සාධනය වැඩි වෙනවා. එතනින් ඔබට ගිහිල්ලා ඔබගේ ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර කන්න. ඔය දේවල් තියෙනවානේ ප්‍රතිශක්තිය වැඩි කරන දේවල් ඒවා ආහාරයට ගන්න. එතකොට සෙමක් වගේ තියෙනගේ අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඒකට මුහුණ දෙන්න බය වෙලා ආතතියටපත් වෙන්නේ නැතුව. එතකොට තේ එකක් බොද්දි ගම්බුරිස් කුළු ටිකක් දාලා බොන්න. එතකොට ඔබගේ පෙළහරු හොඳට පිරිසුදු වෙලා යනවා. ඉගුරු ටිකක් දාලා කොත්තමල්ලි පොඩ්ඩක් බොන්න. වැඩි මුණු වතුර පානය කරන්න. right? එතකොට එතනින් ඔබට ගිහිල්ලා ප්‍රතිඔක්ෂිකාරක තියෙන ලුණු වගේ දේවල් ලුණු කිරි 5ක් කන්න. කුරුදු කෑල්ලක් කටේ දාගන්න. right? ඒක අපිට බයක් වෙන්න දෙන්න දෙයක් නැහැ මේ ලීඩේ සම්බන්ධයෙන්. ඒ විතරක් නෙමෙයි එහෙම කළාම ඔබගේ බ්‍රේන් පර්ෆෝමන්ස් වැඩි වෙනවා. ඒ වගේම ආතතිය හින්දා අනවශ්‍යමට මත්පැන් බීලා දඟලන්න එපා. බලන්න ලොක්ඩවුන් එකේ අරිජික මං කී දෙනෙක් පාරේ ඉන්නවද වයින් ස්ටෝර්ස් එකක් ගාවද කියලා. සමහර දෙනෙක් ගාව දැක්කම තේරෙනවා මේ ව්‍යාපාරිකයෝ කියලා. බෝතල් 7-8ක් අරගෙන යනවා. ඒවා බීලා මොලේ සෛල නැති වුණාට පස්සේ තීරණ ගැනීම හැකියාවක් නැති වෙලා යනවා. සමහර අය හිතනවා
ඕනම ආතතියකට උත්තරේ මත්පැන් බෝතලේ තියෙන්නේ කියලා. සිගරට් එකේ තියෙන්නේ කියලා. ඒවෙන් චුට්ටක් මිදෙන්න. ඒ වෙනුවට පොඩ්ඩක් එක්සර්සයිස් කළා. ඇඟ පොඩ්ඩක් ෆිට් එකේ තියාගෙන ඉන්න. අලුත් පොතක් කියවන්න. තමන්ගේ පවුලයත් එක්ක සහයෝගයෙන් ඉන්න. සමහර තමන්ගේ දූ දරුවන්ගේ මේ වෙලාවේ ව්‍යාපාරයට ගන්න පුළුවන් සහයෝගයක් තියෙනවා ඒක ගන්න. ඒගොල්ලන්ට ව්‍යාපාරය ගැන කියා දෙන්න. හදිස්සියේ ඔබට යම්කිසි අකරතැබ්බයක් වුණොත් ඒගොල්ලෝ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් මට්ටමට පුහුණු කරලා තියාගන්න. ඒතර ආතතියක් නැහැ. දැන් අවුරුදු 12 13 ළමයෙකුට උනත් ඕනම ව්‍යාපාරික දෙයක් තේරුම් ගැනීමේ ශක්තිතාවයක් තියෙනවා. ඒතර ඔබගේ දූ පුතා අවුරුදු 12 13 කියලා නැහැ. ඒගොල්ලන් තමන්ගේ ව්‍යාපාරය ගැන කියා දෙන්න. ඒතර ඔබ අසරීප වුණත් ඔබ බැරි වෙලා හරි මේ මිහිපිටින් වෙන් වෙලා ගියත් ඒක කරගෙන යන්න කෙනෙක් ඉන්නවා මිතුරුනි. කෙලින්ම බිඳුවට බහින්නේ නැහැ. යම්කිසි මට්ටමක තියාගෙන යන්න හැකියාව තියෙනවා. එතකොට ඒ හැම දෙයක්ම ඉතාමත් වැදගත්. ඒ වෙලාවේ මේ වෙලාවේ පුළුවන් තරම් කොස්ට් එක පිරිවේ අඩු කරන දේවල් කරන්න. ඒ වගේම ඔබට මුදල් තියෙනවා. මේ වෙලාවේ ඉඩම් වගේ දේවල් මිලදී ගැනීම වගේ දේවල් තුලින් ඔබගේ මුදල් වල වැලියු එක වටිනාකම පහළ යන එක වළක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තුලින් ඔබ ආතතිය පාලනය කරගන්න ඕනේ. ඉතින් ආතතිය කියන්නේ අපිම හදා ගන්න දෙයක්. ඔබ අපේක්ෂා කරන දෙයක් තියෙනවා මේ විදිහට. දේ සිද්ධ වෙන්නේ මේ විදිහට. ගැප් එකක් එනවා. අපේක්ෂා කරන මට්ටමින් දේ වෙන්නේ නැහැ. ඔබ ආතතිය හදාගෙන ඒ සම්බන්ධයෙන් දුක් වෙවි ඉන්නවා. ඒ වෙනුවට ඔබ ගැප් එකක් ආවොත් අපේක්ෂා කරන්නේ මේ ලෙවල් එකේ ඔබට ඇත්තට වෙන්නේ මේ ලෙවල් එකේ ගැප් එකක් තියෙනවා. ඒ ගැප් එකට හේතුව බලන්න. ඒ හේතුව වළක්වන්න ඊළඟ පාර මොනවද කරන්න පුළුවන්? ඊළඟ මාසේ මොනවද කරන්න පුළුවන්? මොනවද ගන්න පුළුවන් ඇක්ෂන්ස් කියලා බලන්න. ඒකම හැම වෙලාවෙම අපේක්ෂා කරන්න එපා. කොවිඩ් එන්න කලින් තිබිච්ච ව්‍යාපාර ලාභය මේ කාලේ එනවා කියලා එහෙම වෙන්නේ නැහැ මිතුරුනි. අපි හැමෝගෙම ආදායම අඩු වෙලා තියෙනවා. ඉතින් මේ හැමදේම මුදල් නෙමෙයි. එන විදියකට ජීවත් වෙන්න, තෘප්තිමත් වෙලා තියෙන්න. මේ වෙලාව ඔබට ලැබිච්ච දේවල් ගැන සතුටින් ඉන්න. මේ වෙලාව ඔබට කන්න බොන්න තියෙනවා, ගයක් තියෙනවා, පොඩි හරි ව්‍යාපාරයක් තියෙනවා, පොඩි හරි ආදායමක් තියෙනවා, ෆැමිලි එකක ඉන්නවා නම් ඒ තරම් දෙයක් නැහැ මිතුරුනි. ඒ හැමදේමත් නැති මිනිස්සු ඉන්නවා. කොවිඩ් නිසා ඒ දේවල් නැති වෙච්ච අය ඉන්නවා. කන්න බොන්න නැති වෙච්ච අය ඉන්නවා. ගයක් දොරක් නැති වෙච්ච අය ඉන්නවා. ඉතින් ඔබ තියෙන දේ ගැන සන්තෝෂ වෙන්න. තියෙන දේ රැක ගන්න උත්සාහ කරන්න. කෘතඥ පූර්වක වෙන්න. වැඩි වැඩියෙන් වතුර බොන්න. අඩු වශයෙන් විනාඩි 5-10ක් එක්සර්සයිස් කරන්න. right? හොඳ කෑම ගන්න. ඉතින් ඔබට කියලා මොලේ පාවිච්චි කරන්න. ඒ වගේම නිහතමානී වෙන්න අනිත් අයට උදව් ගන්න. ආතති කළමනාකරණය ගන්න මේ දේවල් ටික කළොත් අනිවාර්යයෙන් ඔබට ආතති කළමනාකරණය ඉස්සරහට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් පොඩි හරි පීඩනයක් තියෙන එක හොඳයි. පොඩි හරි පීඩනයක් තිබුණාම තමයි ඔබ ඇක්ෂන් ගන්නෙ. මෙලෝ පීඩනයක් නැත්තම් මෙලෝ ආතතියක් නැත්තම් ඔබ මරණයටපත් වෙලා. ඒ හින්දා ආතතිය බිඳුවර බහින්න ඕනේ නැහැ. පොඩි පීඩනයක් තිබුණාට කමක් නැහැ. ඒ පීඩනේ පාවිච්චි කරන ව්‍යාපාරයේ ඊළඟ තලවලට ගෙනියන්න. right? ඕනොට පීඩනයක් එනවා නම් ඒ පීඩනේ මැනේජ් කරන්න අවශ්‍ය විදියට මොලේ පාවිච්චි කළා, කොලේක ප්‍රශ්න ලියලා, ඒ ප්‍රශ්න පිළිතුරු සොයලා, ඒ ප්‍රශ්න විසඳීමේ කලාව වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන්න. ඒ තුලින් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබගේ ආතතිය පාලනය කරගන්න වගේම ඒ තුලින් ජයග්‍රහණ වලට ගමන් කරන්න.